තෙරුවන් සරණයි සියලු දෙනාටම විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමග ඔබ රැඳී සිටින්නේ. මේ වර්ෂයේ ප්‍රථම වැඩසටහන මුලින්ම ලැබුවා වූ නව වසර ධර්මානුකූල සිතුම් පැතුම් දියුණු වෙන නිරෝගී සම්පන්න සුබ නව වසරක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් තවත් සුවිශේෂී කරුණක් මතක් කරන්නට තියෙනවා. හෙට නෙමේ අනිද්දා වෙනකොට විභජ්‍යවාද මහා ධර්ම සංഭാෂණය සිදු කරලා වසරක් පිරෙන දවස 2020 ජනවාරි 4 වෙනි දින ගෞරවනීය හාමුදුරන් වහන්සේලා 5009කගේ සහභාගීත්වයෙන් යුක්තව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ත්‍රිපිටක 5000ක් පූජා කළ උත්තරීතර පින්කම. ඒ පින්කම සිද්ධ කරලා අනිද්දා වෙනකොට හරියටම වසරක් ගත වෙනවා. ඉතින් ඒ සඳහා දායකත්වයේ සැලසූ සෑම සියලු දෙනාට නැවත වතාවක් අපි ඊටමත් කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමින් අද වැඩසටහන ආරම්භ කරන්නේ. අද අපි කතා කරන්නේ දිට්ඨි පිළිබඳව. දිට්ඨි කියන කාරණාව අතිශයින්ම වැදගත් කාරණාවක්. විශේෂයෙන්ම නිවන් දකින්න බලාපොරොත්තු වෙන ඔබට මේ පිළිබඳව විශිෂ්ට අවබෝධයක් තිබීම අතිශයින්ම වැදගත් කාරණාවක්. මොකද දිට්ඨි පිළිබඳව දන්නේ නැත්නම් දිට්ඨි නිරෝධයක් පිළිබඳව, දිට්ඨි නැති කිරීමක් පිළිබඳව හිතන්නවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ සසර ගෙවා ගන්න කොහොම හරි ඕන කියලා අප්‍රමාදීව කටයුතු කරන ඔබට අතිශයින්ම වැදගත් ධම් කරුණක් අද මේ අපි සාකච්ඡාවට ප්‍රස්තුත වශයෙන් යොදාගෙන තියෙන්නේ. ඉතින් අදත් සුපුරුදු පරිදි සාකච්ඡා මණ්ඩපයට වැඩම කර සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසන අධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේ. අපි ඊටමත් ගෞරවයෙන් පඬිත හාමුදුරන් වහන්සේව පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප හාමුදුරනේ. දිට්ඨි ගැන කතා කරනකොට ඔබට හිතෙන්නට පුළුවන් දිට්ඨි ඔක්කොම නරකද කියලා. අපි ඒ පිළිබඳව මුලින්ම හඳුනාගෙන ඉමු. අද ප්‍රස්තුතයේ වශයෙන් අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ දිට්ඨි අතර මේ භව දිට්ඨි සහ විභව දිට්ඨි කියන කාරණාවට. නමුත් අපි මුලින්ම දිට්ඨි කියන කාරණාවත් විසඳාගෙනම භව දිට්ඨි සහ විභව දිට්ඨි පිළිබඳව හඳුනාගමු. කස්සප හාමුදුරුවනේ කොහොමද අපි දිට්ඨි සහ භව දිට්ඨි විභව දිට්ඨි පිළිබඳව හැඳින්වීමක් කරන්නේ? තෙරුවන් සරණයි සියලු දෙනාටම. ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේම නව වසරක් උදා වෙලා තියෙනවා. ඒ ලැබුවා වූ නව වසර ඔබ සියලු දෙනාටම තුම් ධර්මාවබෝධය සැලසෙන උතුම් නව වසරක් වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ විභජ්‍යවාද මේ මහා ධර්ම සංഭാෂණයේ සිද්ධ වෙලා තව දවස් දෙකකින් වර්ෂයක් සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ සඳහා බොහෝ පිරිසක් අපට දායකත්වයේ සැලසුවා. ඒ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අපට උපකාර කළා. ඒ සියලුම දෙනාට අප මේ අවස්ථාවක් කරගන්නවා පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ වගේම ඒ විභජ්‍යවාද වැඩසටහනට සමගාමීව බොහෝ තරුණ පිරිසක්, ඒ වගේම තවත් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය මගින් ඒ මිත්‍යා දෘෂ්ටීන්, නැත්නම් මිත්‍යා මත ප්‍රතිබාහනය සඳහා ඉතාමත් විශාල හඬක් නැගුවා. ඒ සියලුම දෙනාටත් අප මේ අවස්ථාවක් කරගන්නවා පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට. මොකද ඒ සියලු කටයුතු අපට සාර්ථක කරගන්නට පුළුවන්කම ලැබුණේ ඒ සියලුම දෙනාගේ උදව් උපකාරය නිසා. ඒ නිසා ඒ අපට සහසම්බන්ධ වුණ, ඒ වගේම එය දැක බලා සතුටු වුණ, ඒ වගේම ධර්මකාමී ඒ සියලුම දෙනාට අප විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සිද්ධ කරගත්ත මහා කුසලය ඔබට හැම කාලෙකම යහපත පිණිස පවතින උත්තරීතර කුසලයක් බවටම පත් වෙනවා නොඅනුමානයි. කසපහඳුනේ ඒ වගේම අපේ අතිපූජනීය මහානායක මාහිම්පාණන් වහන්සේලා ප්‍රධාන විද්වත් මහා සංඝරත්නයේ සම්භාවනීය අතිපූජනීය මහා සංඝරත්නයෙන් ලැබිච්ච ආශිර්වාදයේ ඒ සඳහා ඒ අතිපූජනීය මහා සංඝරත්නයේ දායකත්වයේ පිළිබඳවත් අපි විශේෂයෙන්ම ගෞරව නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනාව සිදු කරමින් අපේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. එහෙමයි. මේ විදිහට අපි ගෞරවනීය මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කරනවා වගේම එදා එදිනට වැඩම කළ වගේම වැඩම නොකලා උදේ සියලුම භික්ෂුන් වහන්සේලාට, ස්වාමීන් වහන්සේලාට, මහා සංඝරත්නයට අපි ආශිර්වාද කරනවා මේ ලැබුවා වූ නව වසර පැවිදි ජීවිතය අර්ථවත් කරගන්න නව වසරක් බවට පත් වේවා කියලා. අද අපට ප්‍රස්තුත මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ භව දිට්ඨි සහ විභව දිට්ඨි කියන මේ කාරණා දෙක පිළිබඳව.
ඉතින් මේ කාරණා දෙකේදීත් අපිට තව බොහෝ තැනකදීත් කතා කරන්නට ලැබෙන මාතෘකාවක් තමයි දිට්ඨි කියලා කියන්නේ. එතකොට දිට්ඨි විවිධාකාරයි. දිට්ඨි කියනකොට අපි සම්‍යක් දෘෂ්ටිය කියලා ඒ දිට්ඨියක් සම්මා දිට්ඨි. එතකොට ඒ වගේම මේ දිට්ඨි කියන පොදු වචනයේ තුල දිට්ඨි ගහන දිට්ඨි කාන්තාර මේ ආදි වශයෙන් දක්වනවා. ඒ දිට්ඨිය සම්‍යක් දෘෂ්ටිය නෙමෙයි. ඒක මිච්ඡා දිට්ඨිය. එතකොට මේ මිච්ඡා දිට්ඨිය නොඑක් ආකාරයට ප්‍රභේදගත කොට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. අපි දන්නවා එදා ಭಾರತೀಯ සමාජය තුළ තිබුණ දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් පිළිබඳව අපි අහලා තියෙනවා දෙසටක් මේ මිත්‍යා දෘෂ්ටි තිබුණා කියලා. එතකොට මේ ආකාර සියලුම දෘෂ්ටි කෙනා විසින් ඉදිරිපත් කළ දර්ශනවාද කොටින්ම මේ දෘෂ්ටි කියන නාමයෙන් හඳුන්වනවා. ඒ වගේම කෙනාගේ චිත්තසංතානගතව පවතින ඒ කෙලෙස් සහගත ඒ දෘෂ්ටීනොත් මෙතනදී අපට ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ දිට්ඨි කියන ප්‍රධාන වචනය තුළ අපට ලැබෙන මේ මිත්‍යා දෘෂ්ටි පිළිබඳව බුදුරජාණන් වහන්සේ තාමත් පැහැදිලි නිර්වචනයන් සපයපු බොහෝ සූත්‍ර දේශනාවන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ දිට්ඨි පිළිබඳව අපිට තවත් බොහෝ වටිනා විස්තරයක් දක්නට තිබෙන තැනක් තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියලා කියන්නේ. එතකොට මේ දිට්ඨි පිළිබඳව අපි ත්‍රිපිටක සාධක ඔස්සේ ගවේෂණය කරනකොට අපිට ප්‍රධාන වශයෙන් මේ දිට්ඨි ප්‍රභේදයන් පිළිබඳ සලකා බලනකොට දිට්ඨි බොහෝමයක් දකින්න පුළුවන්කම තිබෙනවා. අස්සාද දිට්ඨිය, ආස්වාදය අනුව දකිනා දිට්ඨියක් තියෙනවා. ඒකට කියනවා අස්සාද දිට්ඨිය කියලා. ඒ වගේම අත්තානු දිට්ඨි, ආත්මවාදය අනුව ගත්ත දෘෂ්ටියක්. ඒ වගේම මිච්ඡා දිට්ඨි. මෙතනදී මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියන එක. අර අපි කියන්නේ නත්ති දින්නම් නත්ති යිට්ටං නත්ති හුතං නත්ති සුඛත දුක්ඛත කම්මානං පලං විපාකෝ කියලා කියන්නේ දුන් දේ විපාක නැහැ, යාගේහි විපාක නැහැ, පූජා කරන දේවල් වල විපාක නැහැ. මේ ආදි වශයෙන් ගන්න වැරදි දැකීමට මිත්‍යා දෘෂ්ටියට කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියලා. ඒකත් දිට්ඨි කියන කේම කොටසක් එක්තරා. ඒ වගේම අපි 20 ආකාර සක්කාය දිට්ඨියක් පිළිබඳව කතා කරනවා. ඒකට කියනවා සක්කාය දිට්ඨි කියලා. ඒ වගේම සක්කාය වත්තුක සස්සත දිට්ඨි. සක්කාය වස්තු කරගෙන පවතින සාස්වත දෘෂ්ටියක් තියෙනවා. අර 20 ආකාර සක්කාය දිට්ඨියෙන් දෘෂ්ටි 15ක් ඒ සාස්වතය අනු යන දිට්ඨි. ඒ නිසා ඒවලට කියනවා සක්කාය වත්තුක සාස්වත දෘෂ්ටි කියලා. ඒ වගේම ඒ සක්කාය දිට්ඨියේම කොටස් 5ක් උච්ඡේදය අනුව පනවන දෘෂ්ටීන්. එතකොට ඒ දෘෂ්ටි 5 සක්කාය වත්තුක උච්ඡේද දෘෂ්ටියයි කියලා නම් කරනවා. ඒ වගේම අන්තග්ගාහික දිට්ඨි තියෙනවා. අන්තග්ගාහික දෘෂ්ටියයි කියලා කියන්නේ මේ ලෝකය ශාස්වතයි, ලෝකයේ කෙලවරක් තිබෙනවා. මේ විදිහට නැතිනම් ලෝකයේ අනන්තවත් කියලා මේ ආදී වශයෙන් ගත්ත දෘෂ්ටීන් වලට කියනවා අන්තග්ගාහික දිට්ඨිය කියලා. ඒ වගේම පුබ්බන්තානු දිට්ඨිය, පූර්වාන්තය අනුව පවත්නා දෘෂ්ටියට කියනවා පුබ්බන්තානු දිට්ඨිය කියලා. ඒක ශාස්වතවාද 4යි, ඒකාන්ත සස්සතවාද 4යි ආදී ලෙස ඇති කරගත්ත ප්‍රභේද ඇති දෘෂ්ටියක් තමයි පුබ්බන්තානු දිට්ඨි කියලා කියන්නේ. අපරන්තානු දිට්ඨිය. ඒ වගේම සංයෝජනික දිට්ඨිය. අහන්ති මාන විනිබන්දෝ දිට්ඨිය කියන්නේ දැන් මම වෙමි කියලා මේ අපි ඇති කරගන්න දෘෂ්ටියක් තියෙනවා. අන්න ඒ දෘෂ්ටිය මමන්ති මගේ දේවල් කියලා ඇති කරගත්ත විනිබන්ද දෘෂ්ටියක් තියෙනවා. ඒ වගේම අත්වාද පටිසංයුක්ත දිට්ඨි, ආත්මවාද ප්‍රතිසංයුක්ත වූ දෘෂ්ටියක් තියෙනවා. ඒ වගේම ලෝකයේ පවතිනවා කියලා ගත්ත ලෝකවාද පටිසංයුක්ත දෘෂ්ටියක් තියෙනවා. ඒ වගේම භව දිට්ඨියක් තියෙනවා, විභව දිට්ඨියක් තිබෙනවා. එතකොට මේකෙදි අවසාන ලෙස දක්වන එක තමයි මේ භව දිට්ඨි සහ විභව දිට්ඨි කියන කාරණාව. මෙතනදී මේ භව දිට්ඨි සහ විභව දිට්ඨිය කියන එක ඉතාමත් ප්‍රධාන දෘෂ්ටීන් දෙකක්. ඒකට හේතුව තමයි මේ භව දිට්ඨිය කියලා කියන්නේ ශාස්වතය නියෝජනය කරන දෘෂ්ටියක්. විභව දිට්ඨිය කියලා කියන්නේ උච්ඡේදය නියෝජනය කරන දෘෂ්ටියක්. එනිසා අපි ප්‍රධාන දිට්ඨි දෙකයි කියලානේ අපි හඳුනාගන්නේ. කියන්නේ ප්‍රධාන වශයෙන්ම එක විදිහකින් ගත්තොත් එහෙම සාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටියයි කියලා අපි දෘෂ්ටි දෙකකින් කතා කරනවා. අන්න ඒ දෘෂ්ටි දෙකේම තවත් එක
විග්‍රහයක් අපිට බෙදා දක්වන්නට පුළුවන් ක්‍රමයක් හැටියට තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ මේ භව දිට්ඨි සහ විභව දිට්ඨි කියන මේ මාතෘකාව. එතකොට මෙතනදී මේ භව කියන වචනය පිළිබඳව අපි පසුගිය සතිය තුලත් මේ භව කියන වචනය ධර්මයේ තුල විග්‍රහ වන ආකාරයන් පිළිබඳව කතා කළා. එතකොට අපිට භවයේ පිළිබඳව පවතින දෘෂ්ටියක් තිබෙනවා. එතකොට මේ භවයේ පිළිබඳව පවතින දෘෂ්ටිය අපි එක ආකාරයකින් කතා කළා. අවසාන වශයෙන් කතා කළේ ශාස්ත්‍රයේ අනුව ගිය බව කියන එක. එතකොට අන්නේ ශාස්ත්‍රයේ අනුව ගියපු යම්කිසි දෘෂ්ටියක් තියෙනවා නම් අන්න ඒකට තමයි මේ භව දිට්ඨි කියලා කියන්නේ. ඒ කියන්නේ භවෝති සස්සතං. එතකොට මේ භවය කියලා කියන්නේ ශාස්ත්‍රය. ඒ ශාස්ත්‍රයේ අනුව ගියපු යම් දෘෂ්ටියක් තියෙනවා නම් ඒකට කියනවා සස්සත දිට්ඨි කියලා. ඒකම තමයි එතකොට භව දිට්ඨි කියලා හඳුන්වන්නේ. එතකොට අපිට පැහැදිලි දැන් භවය කියන්නේ එකක්, දෘෂ්ටිය කියන්නේ තව එකක්. හැබැයි භවයේම දෘෂ්ටිය වන කල ඒ කියන්නේ භවය සහ දිට්ඨිය කියන කාරණා දෙකම එකතු වෙලා හැදෙන දෙයක් තමයි භව දිට්ඨි කියලා කියන්නේ. එහෙමත් නැතිනම් සාස්වතය සහ සාස්වත දෘෂ්ටිය කියන එක. එතකොට මෙන්න මේ විදිහට අපිට ඇති කරගත්ත ලෝකේ පවතින බවට ගත්ත අදහසක් අපිට ඒක විවිධ පරයයන්ගෙන් කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ලෝකය පොදුවේ අපි ගත්තොත් එහෙම පොදු ව්‍යවහාරයක් විදිහට අපිට අදහසක් තියෙනවා මේ ලෝකය පවතිනවා. අපි දකින වින්දන සහිත මේ ලෝකේ තියනවා කියලා ගත්ත අපේ අදහසක් තියෙනවා. අනේ තියනවා කියලා ගත්ත අදහස තමයි නැතිනම් ඒ පැවැත්ම අනුව පවතින දෘෂ්ටිය තමයි සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට උච්ඡේදය කියලා කියනවා සිඳීම පිණිස වෙනසීම පිණිස නැතිනම් ඒ වෙනසීම පිළිබඳව සිඳී යෑම පිළිබඳව පවත්නා දෘෂ්ටියට. ඉතින් මෙන්න මේ භව දෘෂ්ටිය සහ විභව දෘෂ්ටිය පිළිබඳව විග්‍රහ කොට දක්වනකොට පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි මේක බොහොම අපූර්ව විග්‍රහයකින් දක්වනවා. ඒ තමයි ඕලීයනාභිනිවේසෝ භවදිට්ඨි. ඕලීයනාභිනිවේසයේ තමයි භවදිට්ඨිය කියලා කියන්නේ. ඒ වගේම අතිධාවනාභිනිවේසෝ විභවදිට්ඨි. අතිධාවනාභිනිවේසනය තමයි විභවදිට්ඨියයි කියලා කියන්නේ. එතකොට ඕලීයන කියලා කියනවා මේ හැකිලීම් වගේ අර්ථයකින්. එතකොට මේ සිතෙහි පවත්නා හැකිලෙන ස්වභාවය. ඒ කියන්නේ භව නිරෝධය පිළිබඳව සිත බැසගන්නේ නැතුව, නිවන පිළිබඳව හිත බැසගන්නේ නැතුව හිතේ තියෙන නිවන පිළිබඳව ඇති කරගත්ත හැකිලෙන ස්වභාවයක්. මිනිසුන්ට ඒක ටිකක් අර නීරස විශයක් වගේ හැඟී ඒ පිළිබඳව හිත හැකිලෙන ස්වභාවයක් තියෙනවා. හරි කැමති මේ පැවැත්ම අනුව කටයුතු කරන්නට, එහෙමත් නැතිනම් නොපැවැත්ම අනුව කටයුතු කරන්නට බොහෝ දෙනෙක් කැමතියි. වැඩි පිරිසක් පැවැත්ම අනුව කටයුතු කරනකොට තව කෙනෙක් නොපැවැත්ම බලාපොරොත්තුෙන් කටයුතු කරනවා. හැබැයි මේ හැමදෙනාම එක්කෙනෙක් මේකෙන් පිහිටා සිටින එකක් තමයි මෙන්න මේ ඕලීයනාභිනිවේසෝ කියලා කියන්නේ. අර නිර්වාණය පිණිස, එමත් නැතිනම් භව නිරෝධය පිණිස හිත බැසගන්නේ නැතිව හිත ඒ නිවනෙහි හැකිලී පවතිනවා. ලෝකයේ ශාස්ත්‍රයයි වශයෙන් අරගෙන ලෝකේ පැවැත්ම අනුව කටයුතු කරන කෙනෙකුගේ දෘෂ්ටියක් තිබෙනවා. අන්න ඒ ඕලීයනාභිනිවේස භාවය තමයි භව දිට්ඨි කියලා කියන්නේ. එතකොට අර භව නිරෝධය කියන දේ, ඒ කියන්නේ මේ ශාස්ත්‍රත වශයෙන් ඇසුරු කරන ලෝකය යම් කිසි විදිහකින් ලෝක නිරෝධය සාක්ෂාත් කරන බවක් තියෙනවා නම් අන්න ඒ පිළිබඳව කෙනෙකුගේ සිත බැසගන්නේ නැහැ. ඔවුන්ගේ හිත මේ හැම දෙයක්ම නැති වෙලා යයි නේද? සාමාන්‍යයෙන් පුහුදුන් චිත්තසංතානයක ස්වභාවය තමයි මේ ධර්මයන්ගේ නොපැවැත්ම පිළිබඳව ඒ හිතේ ඇති කරගන්න පැවැත්ම. ඒ කියන්නේ මේ ධර්මයන් නැති වෙයි නේද? මට මේ දේවල් ඇසුරු කරන්නට බැරි වෙයිද මේ විදිහට ගියොත් එහෙම. මේ විදිහට ඇතිවෙන හිතේ සැක සංකාවක් තියෙනවා. අන්න ඒක ඇති වෙලා තියෙන්නේ අර නිර්වාණ විශේෂයි, භව නිරෝධයේ විශේෂයි ඇතිවන හිතේ තියෙන හැකිලෙන ස්වභාවය. එතකොට අන්න ඒකට තමයි භව දිට්ඨි කියලා කියන්නේ. ඒ නිසා ඒ පුද්ගලයාගේ ස්වභාවය තමයි එයා ලෝකේ පැවැත්ම තුලම ඇලී වාසය කරන බව තමයි ඔහුගේ ස්වභාවය. එතකොට විභව දිට්ඨිය පිළිබඳව හඳුන්වන බොහොම ලස්සන වචනයකින් ඒ තමයි අතිධාවනාභි නිවේසෝ විභව දිට්ඨි. අතිධාවනාභි නිවේසනයක් තියෙනවා නම් අන්න ඒක තමයි විභව දිට්ඨිය කියලා කියන්නේ. එතකොට අතිධාවනාභි නිවේසනය අතිධාවනය කියලා කියනවා අපි සාමාන්‍ය වචනෙන් ගත්තොත් එහෙමනම් මේ ඕනවට වඩා දුවනවා. ඒ කියන්නේ යමක් පිළිබඳව අපි ඕනවට වඩා ඒක ඔස්සේ පන්නනවා. දැන් කෙනෙකුට වැරදි විදිහට
එයාට පැවැත්ම පිළිබඳව එයා තීරණයක් කරන්නේ නැහැ. පැවැත්ම පිළිබඳව ඔහුගේ අදහසක් නැහැ. එක්ක ඔහු පීඩිත වෙනවා මේ පැවැත්ම තුල. ඔහු ඒ නිසා අතිධාවනයක් කරනවා. දෙයක් හොයාගෙන යන මම මෙතනින් පස්සේ මරණින් මත්තේ මම උපදින්නේ නැහැ. අපි දන්නවා අද තියෙන භෞතිකවාදය. එතකොට භෞතිකවාදයේ තුල ඔවුන් විශ්වාස කරන්නේ නැහැ මතු ප්‍රතිසන්දියක් ලැබෙනවා කියන එකක් විශ්වාස කරන්නේ නැහැ. මේ කය මෙතනින් පස්සෙලයයි. එතකොට එතනින් එහාට ආයේ උපදින්න කෙනෙක් හෝ මොකක්වත් මෙතන ඇත්තේ නැහැ කියලා ඔවුන් නැති කරගන්නවා. දැන් අතිධාවනයක් ඒක. මේ පැවැත්මටත් එහා ගිහිල්ලා ඔවුන් නැති කරගත්ත වැඩිපුර දිවීමක් ඒක. අන්නේ අතිධාවනය අනුව ගිහිල්ලා ඔවුන් නොපැවැත්මක් බලාපොරොත්තු වෙනවා. මෙතනින් පස්සේ ආයේ වෙන්නේ නැති වෙයි කියලා. කෙනෙක් මෙතනින් පස්සේ සදාකාලික ස්වර්ගයටපත් වීමක්. තවත් කෙනෙක් මෙතනින් පස්සේ දේවත්වයටපත් වීම. එහෙමත් නැතිනම් මේ විශ්වය හා එකතු වී පැවැත්වීම කියන කාරණාවත් එක්ක. මෙන්න මේ ආකාර වශයෙන් අපි ගත්තාම විවිධාකාරයෙන් පවතින චිත්තසංතානගත දෘෂ්ටීන් දකින්නට පුළුවන්. සාස්වතේ සහ උච්ඡේදය අනුව යන දෘෂ්ටීන්. එතකොට ඒ මතු නොයිපදීම හෝ නැතිනම් මතු නොවීම පිළිබඳව පුද්ගලයෙකුගේ මතු සිඳී යෑම කියන දේ කල්පනා කරන දෘෂ්ටියට කියනවා අතිධාවනාභිනිවේෂ විභව දෘෂ්ටියයි කියලා. අතිධාවනය අනුව යන ඒ විභව දෘෂ්ටිය කියලා. එතකොට මේ දෘෂ්ටි අතරින් ප්‍රධාන වශයෙන්ම බොහෝ දෙනෙක් läග සිටින බොහෝ දෙනෙක් බැසගෙන සිටින දෘෂ්ටිය තමයි භව දිට්ඨිය කියලා කියන්නේ. ඒ නිසා භව දිට්ඨිය අපි ටිකක් ප්‍රතුලව කතා කරන්නට ඕනේ. එහෙමත් නැතිනම් බොහොම පැතිරුණු මාතෘකාවක් නිසා අපි ඒ අනුව බොහෝ කොට කතා කරන්නට කාරණා තියෙනවා. ඒ භව දිට්ඨිය පිළිබඳව අපි කතා කළොත්. දිට්ඨිය දෘෂ්ටිය කියනකොට දැන් ඔබ එකපාරම බය වෙන්න ඕන නැහැ. මොකද සම්මා දිට්ඨියක් තියෙනවා. සම්‍යක් දෘෂ්ටියක් තියෙනවා. අපි දුරු කරන්නට ඕන මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය එහෙම නැත්නම් ප්‍රඥාව අපි දියුණු කරගත යුතු ධර්මයක්. දැන් මේ අපේ ගෞරවනීය කස්සප හාමුදුරන් වහන්සේ පැහැදිලි කරගෙන එනකොට මේ කරුණු කාරණා රාශියක් දැන් පැහැදිලි කළානේ. ඔබට හිතෙන්න පුළුවන් මෙච්චර කරුණු ගොඩක් තියෙනවද කියලා. ඇත්තටම මේ ඔක්කොම මේ සිත් සතන් තුලම තියෙන දේවල්. ගැටලුව තමයි ඒව හරියට විශ්ලේෂණය කරගෙන නැහැ. ඒව හරියට निराකරණය කරගෙන තේරුම් අරගෙන නැහැ. නැත්තම් ওই සක්කාය දිට්ඨි, අස්සාද දිට්ඨි ඔය හැම දෙයක්ම මේ පුහුදුන් චිත්තසංතානයන් තුළ අඩු වැඩි වශයෙන් පවතින ධර්මයක්. ඉතින් අපිට පුළුවන් නම් මේවා එකින් එක හරියට निराකරණය කරගන්න අපි දුරු කරන්නට ඕනේ කොයි තැන්වලද අපි අවධානය යොමු කළ යුත්තේ කියන එක ගැන ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ මිත්‍යා දෘෂ්ටි කියන එක නම් සමස්තයම දුරු කරගත යුතු ධර්ම ටිකක්. දෙසට මිත්‍යා දෘෂ්ටි කියනකොට 62ක් මිත්‍යා දෘෂ්ටි. එකක් දෙකක් එහෙම නෙමෙයි ගොඩක් දුරු කරන්නට තියෙනවා. අපිට තේරුම් අරගන්නට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි කතා කරමු දැන් අද භව දිට්ඨි සහ විභව දිට්ඨි පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන නිසා කස්සප හාමුදුරුවනේ දැන් අපි හාමුදුරුවෝ මේ විස්තර කරගෙන එනකොට අස්සාද දිට්ඨි කියන එක විශේෂයෙන් කතා කළානේ. දැන් අපි භව දිට්ඨි සහ විභව දිට්ඨි කියන එක මේකට කොහොමද සම්බන්ධ වෙන්නේ? මොකද දැන් භව දිට්ඨි සහ විභව දිට්ඨි කියන එකත් චිත්තසංතානයන් තුළ පවතින ධර්මයක්. දැන් මේකටම හරියටම සුසඳ වෙලා තියෙන මේ අස්සාද දිට්ඨි කියන කාරණාව. අපි කොහොමද මේක විග්‍රහ කරගන්නේ? ඇත්තෙන්ම මේ කාරණා පිළිබඳව අපි කතා කරනකොට මුලින්ම අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි මේ කොතෙක් මේ කරුණු කතා කළත් අපි මේ කාරණා විදිහට මේ එකින් එකට දෘෂ්ටි ප්‍රහාණය කරන්නට ගිහිල්ලා අපි මේ 62ම ප්‍රහාණය කරන්නට ඕන දෙකින් එක මෙබඳු ආකාරයේ විතර්ක ඇති කර ගන්නට අවශ්‍ය නැහැ. අපි හරියට නිවැරදිව තේරුම් ගත්තොත් මේ දේවල් ඇති වෙන තැන මොකක්ද කියලා. ඒ තැන මුල නිවැරදි කරගත්තට පස්සේ මේ බොහෝ දෘෂ්ටීන් නැති වෙලා යනවා. ඒ කියන්නේ අර එක භික්ෂුන් වහන්සේ නමකටත් හිතුණාල සීලය පිළිබඳව ප්‍රාතිමොක්ෂාදී සීලය පිළිබඳව කියනකොට මේ ඔක්කොම රකින්න ඕනද කියලා. නැත්නම් අර 62ටම 62 පාරක් අපිට දෘෂ්ටි නැති කරන්න වේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හිතෙන්න පුළුවන් නේ. මේ එතනදී අපි දෙසටක් මිත්‍යා දෘෂ්ටි පිළිබඳව කතා කළාට මේ 62ම අවස්ථා 62කදී දුරු කළ යුතු වෙන්නේ නැහැ. යම් කිසි මාර්ගයක් වැඩිම තුලින් අපිට පුළුවන්කම තියෙනවා නිකම්ම මේ දෘෂ්ටි ප්‍රහාණයට අවශ්‍ය දේ අපිට අසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. මේක දුරු කරනවා දැන් ඊට පස්සේ ඊළඟ එක දුරු කරනවා කියලා 아무තෙන් දුරු කරන්නට දෙයක් ඇත්තේ නැහැ. නමුත් අපිට ඒ දුරු කිරීම සඳහා අවශ්‍ය වෙනවා ප්‍රධාන වශයෙන්ම මේ දෘෂ්ටි හටගන්න තැන පිළිබඳව නැතිනම් දිට්ඨිඨාන පිළිබඳව අපි තේරුම් ගැනීම. අන්න ඒක අපිට බොහොම වැදගත් වෙන තැනක් තමයි මේ ආස්වාද අනුව ගියපු දෘෂ්ටියක් කෙනෙකුට තියෙනවා නම් ඒ ආස්වාදයේ අනුව ගියපු දිට්ඨිය නැතිනම් අස්සාද දිට්ඨිය පිළිබඳව අපි ටිකක් විග්‍රහ කරගෙන බැලුවොත් ඒක තේරුම් ගැනීම මොනතරම් වැදගත් දෙයක්ද කියන එක පැහැදිලි කරගන්නට පුළුවන්කම තිබෙනවා.
එතකොට මේ අසාද දිට්ඨිය පිළිබඳව කතා කරනකොට අසාද දිට්ඨිය පංචතින්සාය ආකාරයේහි අබිනිවේසෝ. අසාද දිට්ඨියේ ස්වභාවය තමයි 35 ආකාරයකින් ආස්වාදයේ අනුව කෙනෙකුගේ මනස බැස ගන්නවා. 35 තැනක ආස්වාද දෘෂ්ටිය පවතිනවා. එතකොට මේ 35 ආකාරයක කොහොමද ආස්වාද දෘෂ්ටිය පවතින්නේ? එතකොට අපි භවදිට්ඨිය පැත්තෙන් කතා කළොත් එහෙම මේ 35 තැනේම භවදිට්ඨියත් ඇසුරු වෙනවා. ආස්වාද දෘෂ්ටිය යෙදෙනවා 35 තැනක. ආස්වාද දෘෂ්ටිය 35 තැනක යෙදෙනකොට ඒ 35 තැනේම භවදිට්ඨිය කියන කාරණාවත් යෙදෙනවා. එතකොට අපිට හඳුනා ගන්නට වෙනවා මොකක්ද ආස්වාද දිට්ඨිය කියලා කියන්නේ? මොකක්ද එතන පවත්නා මේ භව දිට්ඨිය කියන්නේ කියන කාරණාව පිළිබඳව අපිට එතනදී තේරුම් අර ගැනීම ඊටාම වැදගත් වෙනවා. එතකොට මේකෙදි විස්තර කරනවා යං රූපං පටිච්ච uppajjati සුඛං සෝමනස්සං. යං රූපයක් නිසා කෙනෙකුගේ ඇති වෙනවා සුඛං සෝමනස්සං සැප සහගත බවක් හෝ සෝමනස් සහගත ස්වභාවයක් ඇති වෙනවා. අයං රූපස්ස අස්සාදෝති. මේක තමයි රූපයේ ආස්වාදයයි කියලා අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි. අබිනිවේෂ පරාමාසයක් තියෙනවා නම් මේකට කියනවා දිට්ඨියයි කියලා. අබිනිවේෂ පරාමාසය කියලා කියන්නේ තෘෂ්ණාවෙන් දැඩිව ගැනීම, ඇලීමෙන් දැඩිව ග්‍රහණය කරනවා. එතකොට යම් කිසි කෙනෙකුට රූපයෙන් ඇතිවෙන ආස්වාදයක්, ඒ තමයි රූපේ නිසා ඇතිවෙන සුවක් සොම්නසක් තියෙනවා නම් ඒක තමයි රූපේ තියෙන ආස්වාදේ. ඒ රූපයේ තියෙන සුව සොම්නස නිසා එයා මොකද කරන්නේ? අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි. අබිනිවේෂ පරාමාශය කරනවා. ඒ කියන්නේ ඇලීමෙන් යුක්තව එය දැඩිව ග්‍රහණය කරගන්නවා. පරාමර්ශණය කරනවා. එතකොට අන්න ඒක තමයි එතන පවත්නා දෘෂ්ටිය. එතකොට දැන් මෙතන අපි කිව්වා රූපය නිසා ඇතිවෙන සුවක් සොම්නසක් තියෙනවා නම් ඒ සැප සොම්නස් සහගත ස්වභාවය තමයි රූපයේ තියෙන ආස්වාදය. අන්න ඒ ආස්වාදය අනුව යම්කිසි කෙනෙක් දැඩිව ග්‍රහණය කරගෙන පවතිනවා නම් ඒ දැඩිව ග්‍රහණය කරගෙන පවතින කමට කියනවා ඒ අබිනිවේෂ පරාමාසය කියලා. ඒ ඇලීම දැඩිව ග්‍රහණය කරගෙන පවතින අබිනිවේෂ පරාමාසයේ දිට්ඨියක්. එතකොට අපිට මෙතන දිට්ඨිය කියන දේ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ අර සුව සොම්නස කියන බව දැඩිව ග්‍රහණය කරගෙන තියෙනවා. එතකොට මේකම අපි භව දිට්ඨියට අදාළ කරගෙනයි මේ කතා කරන්නේ. එතකොට අපිට මෙතනදී පැහැදිලි වෙනවා මොකද්ද මේ ආස්වාදය රූපයේ තියෙන ආස්වාදය අනුව ඇති කරගත්ත භව දිට්ඨිය කියලා. ඒ තමයි රූපය කෙරෙන් ඇතිවෙන සුව සොම්නස අපි දකිනවා ඒක රූපයට අයිති රූපයේ පැත්තේ තියෙන දෙයක්. එතකොට අපිට දැන් ඒ විඳීමට සැපසහගත රූප ලෝකෙ තියෙනවා. ඒ ආස්වාදයේ ගේන්නේ කොහෙන්ද? ඒ ආස්වාදයේ ගේන්නේ රූපේ. අපේ තියෙන අදහස තමයි අපි දරුවා කියලා ගත්තොත් දරුවා කියලා පෙනෙන රූපේ තමයි ඒ රූපයෙන් තමයි මට දරුවා කියන තැන ඇති වෙන සතුට ඇති වෙන්නේ. එතකොට අපි කැමති ගීතයක් ගත්තොත් ඒ ගීතයේ පැත්තේ තිබිලා ඒ ශබ්දයේ තුල තිබිලා තමයි මට සතුට ඒ සුව සොම්නස ඇති කරන බව තියෙන්නේ ගීතයේ පැත්තේ. ඒ නිසා මට ඒ ගීතයම අවශ්‍ය වෙනවා ඒ සුව සොම්නස ඇති කර ගැනීම සඳහා. ඒ කියන්නේ අසුවල් රූපයෙන් තමයි මට මෙබඳු ආස්වාදයක් ලබන්න පුළුවන් කියන හැඟීම. ඒ අදාළ රූපයෙන් තමයි ඒ ආස්වාදය. ඒ නිසා ඒ බඳු රූපේම තමයි බලන්න කැමැත්ත උපදින්නේ. Tamanට ඇති කරගත්ත ආස්වාදයක් ඇති උනේ මොන රූපයෙන්ද? ඒ රූපේම අවශ්‍යයි ඔහුට ඒ ආස්වාදය විඳීම සඳහා. එතකොට අන්න ඒ රූපයේ තියෙන ආස්වාදය කියන එක එකක්. එතකොට ඒ ආස්වාදය අපි දැඩිව අල්ල ගන්නවා. ඒක කොහෙ තියෙන දේ හැටියටද? ඒක පවතින්නේ අර රූපේමයි. ඒක රූපේට අයිති. එතකොට ඒ රූපේ පැත්තේ තිබිලා තමයි අපිට ඒක ඇති වෙන්නේ. අන්නේ අබිනිවේෂ පරාමාසය ඇලීමෙන් යුක්තව ගත්ත දැඩිව ග්‍රහණය කරගත්ත කම අන්න ඒකට කියනවා දිට්ඨියක් කියලා. එතකොට ඒ රූපේ පිළිබඳව දැඩිව ඇති කරගත්ත ඒ දේ අපිට ඒ පරාමර්ශය කරගත්ත දේ දිට්ඨියක්. ඊට පස්සේ විස්තර කරනවා දිට්ඨි න අස්සාදෝ. දෘෂ්ටිය කියලා කියන්නේ ආස්වාදේ නෙමෙයි. දැඩිව අල්ලගත්ත කියනකම ආස්වාදේ නෙමෙයි. ආස්වාදේ වෙනම එකක්. ආස්වාදයට කැමැත්තෙන් තමයි දැඩිව ග්‍රහණය කරගත්තේ. හැබැයි දැඩිව ග්‍රහණය කරගත්ත අල්ලගත්තකම නැතිනම් දිට්ඨිය ඒ පිළිබඳව දැකපුකම ඒක වෙනම එකක්. ආස්වාදේ වෙනම එකක්. ආස්වාදේ බාහිර පවතිනවා කියලා හිතන දිට්ඨිය වෙනම එකක්. ආස්වාදේ කියන කාරණාව වෙනම එකක්.
අස්සාදෝ න දිට්ඨි. ආස්වාදය කියන එක දිට්ඨියක් නෙමෙයි. රූපේ පැත්තෙන් එන ආස්වාදය කියන එක ඒ ආස්වාදයේ දිට්ඨියක් නෙමෙයි. දැන් ඒක දිට්ඨියක් වුණොත් එහෙම රහතන් වහන්සේට දෘෂ්ටියෙන් මිදෙන්නට බැරි වෙනවා. හේතුව රහතන් වහන්සේටත් කායික වශයෙන් ඇතිවෙන සැප බව සහ දුක් බව දැනෙනවා. එතකොට ඒ ආස්වාදයේම දෘෂ්ටියක් යයි පැනෙවුවොත් ඒ දෘෂ්ටිය සමහර විට මේ කය නැති වෙනකම්ම නැති කරන්නට බැරිව යන දෙයක් බවට පත් වෙනවා. අනේ නිසා ආස්වාදය එකක්. හැබැයි ඒ ආස්වාදය බාහිර රූපයට අයිති කියලා ඇති කරගන්න දිට්ඨිය තවත් එකක්. දැඩිව අල්ලා ගන්නකම තවත් එකක්. එතකොට අඤ්ඤෝ දිට්ඨි අඤ්ඤෝ අස්සාදෝ. ආස්වාදය අනිකක් දිට්ඨිය අනිකක්. එතකොට දිට්ඨිය වෙනම කතා කරන්න ඕන දෙයක්, ආස්වාදය වෙනම කතා කරන්නට ඕන දෙයක්. හැබැයි යාච දිට්ඨි යම් දිට්ඨියක් තියෙනවා නම් ඒ වගේම යෝච අස්සාදෝ යම් ආස්වාදයක් තියෙනවා නම් අයං උච්චති අස්සාද දිට්ඨි. අර යම් ආස්වාදයක් තියෙනවා නම් ඒ ආස්වාදයට යම් දිට්ඨියක් තියෙනවා නම් ඒ දිට්ඨියත් කියන මේ දෙකම එකතු වුණාට පස්සේ අන්න ඒකට කියනවා අස්සාද දිට්ඨිය කියලා. ඒකෝ දැන් අපිට පැහැදිලි මේ දෙකේ එකතුව මොකද්ද කියලා. දිට්ඨිය තමයි අභිනිවේෂ පරාමාසය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇලීමෙන් යුක්තව ඇති කරගත්ත පරාමර්ශණය. ඒ කෙරෙහි නැවත පතිත වීම වශයෙන් ඇති කරගත්ත පරාමර්ශන ස්වභාවය. එතකොට ඒ දිට්ඨි වශයෙන් ඇති කරගත්ත පරාමර්ශනයේහි ලක්ෂණය තමයි අපිට ඒ රූපයම පවතිනවා කියලා ඇති කරපු සස්සත ස්වභාවය, ශාස්ත්‍රත ස්වභාවය. එතකොට ඒ ශාස්ත්‍රත ස්වභාවය ඒ රූපේ පවතිනවායයි කියලා ගත්තට පස්සේ එතකොට අර ආපු ආස්වාදයේ වෙන තැනක තිබ්බ දෙයක් නෙමෙයි. ඒ ආස්වාදයේ කොහෙද තියෙන්නේ? ආස්වාදයේ තියෙන රූපේ. එතකොට අපිට හම්බ වෙනවා දිට්ඨිය එකක්, ආස්වාදයේ තව එකක්. හැබැයි දිට්ඨියයි සහ ආස්වාදයයි කියන දෙකම එකක පවතිනකොට අන්න ඒකට කියනවා අස්සාද දිට්ඨි කියලා. එතකොට අන්න ඒ ආස්වාද දෘෂ්ටියට කියනවා ඒ ආස්වාද දෘෂ්ටිය කියන එක සම්පූර්ණම මිත්‍යා දෘෂ්ටියක්. එහෙමත් නැතිනම් වැරදි විදිහට ගත්ත දෙයක්, වැරදි දැකීමකට වැරදි දැකීමක් මුල් කරගත්ත දෙයක්. එතකොට ආස්වාදයේ එකක්, දෘෂ්ටිය කියන එක තව එකක් කියලා අපිට මේ දෙකට බෙදලා මේකේ අර්ථය ගත්තාම මේ දෙක එකතු වෙච්ච තැන සාස්වතේ පැවැත්ම තියෙනවා. සාස්වතේ පැවැත්ම කියන තැන ඒ පැවතුනේ භවදිට්ඨියයි කියන එකෙන් අපිට ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට භවදිට්ඨිය පිළිබඳව කතා කරනකොට භවදිට්ඨිය එක ආකාරයක් තමයි මොකද්ද? රූපය පිළිබඳව ආස්වාද කරමින් රූපේ ලෝකේ පවතිනවායයි කියලා ගන්නකම ඒ පවතින ආස්වාද සහගත දෘෂ්ටියක් ඒක භවදිට්ඨියක් බවට පත් වෙනවා. ඒ නිසා භවදිට්ඨියත් එක ආකාරයකින් කතා කළොත් මේ අසාද දිට්ඨිය අනුව යන්නක් ලෙස කතා කරන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මිනිසුන්ගේ චිත්තසංතානයන් කොයිතරම් විශ්ලේෂණය කරලා මේ හැම අස්සක් මුල්ලක්ම අවබෝධ කරගෙන දේශනා කරලා තියෙනවද? දැන් අපි සාමාන්‍යයෙන් රූපයක් දිහා බලලා ඒ පිළිබඳව ආස්වාද වශයෙන් සලකනවා. නමුත් දැන් උදාහරණයකට ඔබේ දරුවා දැකලා ඔබේ නැත්තම් යම්කිසි ඔබේ ගෙයක් දොරක් දැකලා ඔබ එහි යම් ආස්වාදයක් විඳිනවා. ආස්වාදයක් විඳිනවා විතරක් නෙමෙයි මේ පිළිබඳව යම් දෘෂ්ටියකුත් තියෙනවා. දැන් මේවා අපිට මේ චිත්තසංතානයන් තුළ තියෙන මේ අනුකුඩා ලක්ෂණ පැහැදිලි නැහැනේ. නමුත් බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේ කොයිතරම් මේ අපිට අපේ මේ මානසික ස්වභාවයන් විවරණය කරලා තියෙනවද අපිට අවබෝධ කරගන්න කොච්චර දේවල් ඒ තුළ තියෙනවද. ඉතින් දැන් මේ කතා කරේ රූපේ පිළිබඳ රූපයේ ආස්වාදයේ පිළිබඳව. කසපාදන මෙතන දැන් වේදනාව කියන එක තව ධර්මයක්. දැන් ගොඩක් දෙනෙක්ගේ චිත්තසංතානයන් ගත්තම අපි අපේම සිත් සතන් හොඳට විවරණය කරලා බලන්න මේ සැප වේදනාව, දුක් වේදනාව කියන එකට කොයිතරම් ඉලක්ක වෙලා තියෙනවද? මහා ආස්වාද වශයෙන් සලකනවනේ මේ වේදනාව. එතකොට ඇහැට ගැටීමෙන් හෝ කනට ශබ්ද ආදී ගැටීමෙන් හෝ හිතට අරමුණ ස්පර්ශ වීම වශයෙන් හෝ මේ වේදනාවට කොයිතරම් අවධානයක් දීලා තියෙනවද? ඒ ආස්වාද වශයෙන් කොච්චර සලකනවද? දැන් මේ මෙහිදිත් තියෙනවා කසපාමින අස්සාද සහ දිට්ඨි කියන කාරණාව. කොහොමද අපි වේදනාව කියන මේ නාම ධර්මය ආශ්‍රය කරගෙන මේක පැහැදිලි කරගන්නේ? මේ කාරණාව දිහා බලනකොට අපිට දැන් අපි රූපය පිළිබඳව විස්තර කළෙත් රූපම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං කියලා. රූපය නිසා හටගන්න සැප සහ සොම්නස් සහගත ස්වභාවය කියලා. එතකොට දැන් මේ සැපය සහ සොම්නස් සහගත ස්වභාවය කියලා කියන්නේ මොකද්ද? මේක තමයි වේදනාවේ ලක්ෂණය. එතකොට
මේ වේදනාව පිළිබඳවත් කෙනෙකුට ඇතිවෙන අස්සාද දිට්ඨියක් තියෙනවා. හැබැයි දැන් එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් එහෙනම් අපි රූපයට මේ ඉස්සෙල්ලා අපි කියවනේ රූපය ආරම්භය ඇති කරගත්ත අස්සාද දිට්ඨිය කියලා. ඔය ඉස්සෙල්ලා ඇති කරගත්තේ රූපය ආරම්භය තමයි. හැබැයි ඒ වේදනාව කියන දේ නෙමෙයි එතනදි මුල්ුනේ. ඒ වේදනාව පැවැත්වීම සඳහා අපිට රූපය අවශ්‍යයි කියන තැනින් ඒ රූපය කියන කාරණාව මුල්ුනේ. ඊට පස්සේ අපිට ඇති වෙන දෙයක් තමයි වේදනාව අනුවත් කෙනෙකුට පවතින අස්සාද දිට්ඨියක්. එතකොට මේ වේදනාව අනුව පවත්න අස්සාද දිට්ඨිය ඕනනම් කාම භූමියේ ඉඳලා රූපාරූපාදී භූමීන්හි ඇති ඒ වේදනාවන් අනුව වුණත් කෙනෙකුට ඇතිවන අස්සාද දිට්ඨියක්. ඒක කාමයට විතරක්ම පොදු දෙයක් බවට පත් වෙන්නේ නැහැ. වේදනාව අනුව පවතින ඒ අස්සාද දිට්ඨිය. දැන් කසබඳන මේක බෙදා වෙන් කරනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. යම් රූපයක් ස්පර්ශ වෙනකොට වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන් උපදිනවා. මේවා එකටම පවතින ධර්මයන්. මේවා එකින් එකට වෙන් කර ගන්නවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. වෙන් කර ගන්නවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි. නමුත් අර සිත යම් යම් අවස්ථාවල පවතින ආකාරය, එය ගන්න අරමුණ, නැතිනම් ඒක විඥාණය එය ඇසුරු කරගෙන වැඩිව පවතින විදිහ අනුව තමයි අපිට එතනදී කතා කරන්නට සිද්ධ වෙන්නේ. එතකොට රූපාරූපාදී භූමීන්හි වේදනාව ඇසුරු කරගෙන පවතින ආකාරය. එතකොට රූපය කියන දේ පංචකාම ගුණික රූපය ඒ තැන් වලින් පැනෙවුවොත් ඒ කියන්නේ ආස්වාදයේ කියන දෙයින් විතරක් එතන විතරක් පැනෙවුවොත් එහෙම ඒ තැන් ගන්න බැරිව යනවා. නමුත් නාම ධර්මතා ටිකෙනුත් ආවරණය වෙනකොට ඒ රූපාරූපාදී භූමීන් අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි මේ වේදනාදී ભેදයන් මෙතනදී වැදගත් වෙන්නේ අපිට. එතකොට මේ වේදනාව අනුව පවතිනවා ආස්වාද දෘෂ්ටියක්. එය ලෝකේ පවතින දෙයක් හැටියට නැවත නැවත ඒ විඳීමේ ආසාවක් ඇති වෙනවා. එතකොට අපි රූපයක් වෙත හෝ නැවත නැඹුරු වෙන්නේ අර වේදනාව කියන කාරණාව මුල් කරගෙන වේදනාව ලබා ගැනීමේ අදහස ඇතිව. එතකොට මේ වේදනාව පිළිබඳව අපි ඇලීමෙන් යුක්තව දැඩිව ග්‍රහණය කරනකොට අබිනිවේෂ පරාමාසයක් සිද්ධ කරනකොට ඒ වේදනාව පිළිබඳව සිද්ධ කරන අබිනිවේෂ පරාමාසය තමයි මෙතනදී කතා කරන්නේ දිට්ඨියයි කියලා. එතකොට වේදනාව ඒ ආස්වාදනය කරපු එක ඒකට කියනවා වේදනාවේ තිබුණු ආස්වාදය කියලා. එතකොට ඒ වේදනාව කියන දේ පිළිබඳව ඇති කරගත්ත දිට්ඨි සහගත ස්වභාවයක් තිබුණා. ඒ පිළිබඳව ඇලීමෙන් ඇති කරගත්ත පරාමර්ශනයක් තිබුණා. එතකොට ඒ ඇලීමෙන් ඇති කරගත්ත වේදනාව පිළිබඳව ඇති කරගත්ත පරාමර්ශණයට කියනවා දිට්ඨියයි කියලා. එතකොට අර ආස්වාදයේ වෙනම එකක්, දිට්ඨිය වෙනම එකක්. හැබැයි වේදනාව පිළිබඳව පවත්නා මේ දෘෂ්ටියයි ආස්වාදයයි දෙකම එකක් බවට පත් වුණාට පස්සේ ඒකට කියනවා අස්සාද දිට්ඨිය කියලා. එතකොට වේදනාව කියනකොට අපි සැප විඳිනවා, දුක් විඳිනවා, සාමාන්‍ය වෙලාවට නොදුක් නොසුව වේදනාවක් තියෙනවා. මේක තමයි අපේ චිත්තසංතානයන් නිරන්තරයෙන් මුහුණ දෙන తත්වය. හොඳ අරමුණක් ගැටෙනකොට සතුට වෙන බවක් තියෙනවා. අපිට සැප වේදනාවක් දැනෙන බවක් තියෙනවා. කටුක අරමුණකදී දුක් වේදනාවක් දැනෙන බවක් තියෙනවා. දැන් මෙන්න මේ වගේ තැන්වලදී මේ වේදනාව කියන ධර්මයක් එක්ක යම් ආස්වාදයක් ඇති වෙනවා නම් අපිට සතුට උපදන බවක්, අපි බොහොම හිත ඇලෙන කමක් ඇති වෙන බවක් තියෙනවා නම් මෙන්න මේ ආස්වාදයේ අනුව ගියපු දෘෂ්ටිය. එතකොට ඒක තමයි අස්සාද දිට්ඨිය කියලා කියන්නේ. මේකේ අපිට දැන් දිට්ඨිය සහ ආස්වාදය කියන එක දෙකක් හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. මේවා අපිට මේ තේරුම් ගන්න තාම සියුම් කරුණාකාරණා රාශියක් මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. මේ වේදනාව කියන කරුණත් එක්කම ඊටම අනුයාතව තියෙන අනෙක් කාරණාව තමයි සංඥාව කියන එක, හඳුනා ගන්නවා කියන එක. ඒකට මේ හඳුනා ගැනීමත් එකක් තියෙනවා ආස්වාදය කියන එකක්. දැන් අපිට ආස්වාදනීය හඳුනා ගැනීම තියෙනවා. එතකොට මේ ආස්වාදයට එක්කත් දෘෂ්ටින්නේ පැවැත්මක් තියෙනවා. අස්සාද දිට්ඨියක් තියෙනවා. කසපාදේ සංඥාව සම්බන්ධයෙන් අපි කොහොමද අස්සාද දිට්ඨිය තව දුරටත් පැහැදිලි කරගන්නේ? වේදනාව වගේම සියුම් දෙයක් තමයි සංඥාව කියලා කියන්නේ. වේදනාව පිළිබඳව අපි කතා කළේ වේදනාව පිළිබඳව අපිට ඇති කරගන්න සුවසොම්නස්, අපි ලබාගත් වේදනාවක්, අපි විඳපු සැප හෝ ඒ උපේක්ෂා සහගත හෝ වේවා ඒ බඳු වේදනාවක් පිළිබඳව අපිට ඒ පිළිබඳව නැවත ඇති කරගන්න සුවසොම්නස් බවක් තියෙනවා නම් අන්න ඒකට තමයි අපි කිව්වේ වේදනාවේ තියෙන ආස්වාද හැඟීම කියලා, නැතිනම් අස්සාදයයි කියලා කිව්වේ.
ඒ විදිහටම තමයි සංඥාවත් පිළිබඳවත් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. සංඥාව කියන්නේ හඳුනනකම. එතකොට අපිට හඳුනනකම් ගත්තාම ආස්වාදනීය හඳුනනකම් තිබෙනවා. එතකොට සංඥාව කියන එක ටිකක් ලොකු මාතෘකාවක් නේ මේ විෂය කතා කරන්නට යනකොට. ඒ කියන්නේ දැන් ඔය සංඥාව කියනකොට හඳුනා ගැනීම කියන එක ඒ සිතේ ස්වභාවය අනුව හඳුනා ගැනීමෙහි වෙනස්කම් තිබෙනවා. එතකොට ඒක විපාක සිතක හඳුනා ගැනීම සහ කර්ම සහගත චිත්තයක යෙදෙන සංඥාව කියන මේ චෛතසික ධර්මයේ තියෙන වෙනස්කම් තිබෙනවා. එතන හඳුනා ගැනීම කියන දේ කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් කාර්යයක්. නමුත් අපිට මෙතනදී පොදුවේ කතා කරන්නට වෙනකොට සංඥාවේ තියෙන ආස්වාදයයි කියලා කියනවා නම් එතකොට සංඥම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං කියලා කියන්නේ සංඥාව නිසා උපදිනවා නම් යම් සැපසහගත බවක් හෝ සෝමනස්සයක් උපදිනවා නම් අන්න ඒක. එතකොට ඒ සංඥාව නිසා උපදින සැපසහගත බවයි කියනකොට දැන් අපිට ලෝකේ සැපසහගත සංඥා තියෙනවා. ඒ කියන්නේ ඔබ හිතන්නට කැමති සංඥාවක් තියෙනවා. එතකොට මෙතනදී සංඥාව කියලා කියනවා අන්න ඒ අර්ථයෙන් අරගෙන. ඒ කියන්නේ දැන් අපි කියන්නේ අසුබ සංඥාව වඩනවා කියලා. ආදීනව සංඥාව වඩනවා කියන්නේ. එතකොට ඒක හුදු සංඥා චෛතසිකයකින් පමණක් කොටු කරලාම කතා කරන දෙයක් නෙමෙයි. පොදුවේ ඒ ඇති කරගන්න මානසිකාරයේම හඳුන්වා දෙනවා සංඥාවක් හැටියට. මොකද ඒ හඳුනා ගන්න ආකාරය ලෝකයේ පිළිබඳව අසුබ වශයෙන් ඇති කරගන්න හඳුනා ගැනීමට තමයි සුබ සංඥාව දුරු කරගන්න ඒ සංඥාවට තමයි අසුබ සංඥාව කියලා කියන්නේ. ලෝකයේ පිළිබඳව දකින ආදීනව වශයෙන් හඳුනා ගන්න කමට තමයි ආදීනව සංඥාව කියලා කියන්නේ. එතකොට මේ සංඥාව කියන ධර්මයත් මේ විදිහටම කෙනෙකුට ආස්වාදයේ පිණිස ආස්වාදයේ ගෙන විද්දෙන දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සංඥාව නිසා උපදින ආස්වාදයක් තියෙනවා. ඒ තමයි කාම සහගත සංඥාවන් ලෝකේ කෙනෙකුට තියෙනවා නම්. ඒ කියන්නේ ඔබ කැමති දේවල් ගැන ඔබ හඳුනා ගන්නකොට, ඒ දේවල් පිළිබඳව හිතනකොට, ඒ දේවල් වල නිමිති අනුනිමිති ඔබට සතුට උපදින දෙයක් බවට පත් වෙන්නේ. එතකොට ඒ බඳු සංඥාවත් ඔබට සතුටගෙන දෙන්නක් බවට පත් වෙනවා. අනේ සංඥාව හඳුනා ගැනීම කියන ලක්ෂණය නිසා ඔබේ හිතට යම් සැපක් ඇති වෙනවා නම් ඔබට යම් සුවක් ඇති වෙනවා නම් අන්න ඒකට තමයි මේ කියන්නේ ආස්වාදයයි කියලා. ඒ කියන්නේ හඳුනා ගැනීම නිසා ඔබ විඳිනවා සැප සතුට කියන දෙක. එතකොට අන්න ඒක තමයි සංඥාවේ තිබෙන ආස්වාදය. එතකොට ওই සංඥාව නැත්තම් එතනින් එහාට ඔබට ඒ දේ ප්‍රකට වීමක් වෙන්නේ නැහැනේ. ඒ නිසා සංඥාවත් මෙතන ප්‍රධාන කෘත්‍යයක් සිද්ධ කරන දෙයක්. එතකොට මේ සංඥාව නිසා ඔබ කාමසහගත සංඥාව නිසා ඒ අරමුණේ සැප විඳිනවා. ඒ අරමුණ ලැබුණොත් ඔබ සතුටු වෙනවා. එතකොට අන්න ඒ සංඥාව කියන ලක්ෂණය ඒ අනුව සතුටු වෙනකම අන්න ඒක තමයි එතන තියෙන ආස්වාදය කියලා කියන්නේ. එතකොට එතනදී ඔබ ඒ සතුටු වෙනකම පිළිබඳවම දැඩිව ඇලීම් සහගතව පරාමර්ශණය කරනවා. ඒක එක්ක රූපයට දාන්න පුළුවන් ඔබ, වේදනාවට දාන්න පුළුවන් ඔබ. එතකොට ඒ දේවල් ලෝකේ පවතිනවා කියලා ඒක ඒ සංඥාව තුළ තිබිලා එන දෙයක් හැටියට ඔබට හිතෙන්න පුළුවන්. අන්නේ වැරදි දැකීම නිසා තමයි ඔබ ඔබේ හිත සතුටු කරගන්න අවශ්‍ය වුණාම අර කාමසහගත සංඥාවලම ගිහිල්ලා හැසිරෙන්නේ. එතකොට ඒක සංඥාවේ තියනවා කියලා ඔබ හිතන ලක්ෂණය නිසා ඒ හඳුනා ගැනීම පැත්තෙන්ම තමයි ඒ සැපසහගත බව හෝ දෘෂ්ටිසහගත බව කෙනෙක් කල්පනා කරන්නේ. අන්න එතකොට සංඥාව කියන කාරණාවේදී දිට්ඨිය කියන එකත් එක්ක එකට යෙදෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ සංඥාව පිළිබඳව ඇති කරගත්ත ආස්වාදය කියන එක වෙනම දෙයක්. හැබැයි සංඥාව පිළිබඳව ඇති කරගත්ත ආස්වාදය කියන දේම ඇලීමෙන් යුක්තව දැඩිව පරාමර්ශණය කරන්න පටන් ගත්තාම අන්න ඒකට කියනවා සංඥාව පිළිබඳව පවත්තන අස්සාද දිට්ඨියක් කියලා. එතකොට සංඥාව පිළිබඳව පවතින අස්සාද දිට්ඨිය, වේදනාව පිළිබඳව පවතින අස්සාද දිට්ඨිය, මේ දිට්ඨි දෙකේදීම සාස්වතයයි කියන හැඟීමක් තියෙනවා. ඒ තමයි ඒ ඇතිවෙන සුව සොම්නස කියන දේ පවතින්නේ වේදනාව නිසාය. ඒ සුව සොම්නස තිබුණේ ඒ හඳුනාගත්ත අරමුණේය කියලා පවතින හැඟීමක් තියෙනවා නම් අන්න ඒක තමයි දිට්ඨිය. එතකොට සංඥාව පිළිබඳව තිබුණු ආස්වාදයේ එකක්, දිට්ඨිය තවත් එකක්. හැබැයි ඒ සංඥාව පිළිබඳව පැවැත්වුණු ආස්වාදයම දැඩිව ඇලීමෙන් යුක්තව ඒකෙමයි මේක තිබුණේ කියලා දැඩිව ග්‍රහණය කරගන්නකොට ඒකට කියනවා අබිනිවේෂ පරාමාස දිට්ඨි කියලා. ඒක දිට්ඨිය. ඒකම භව දිට්ඨියක් බවට පත් වෙනවා. එක පැත්තකින් ඒක අස්සාද දිට්ඨි, තව පැත්තකින් ඒක භව දිට්ඨි කියලා හඳුන්වනවා. මොකද මේ සැපසහගත සංඥා මනසිකාර ලෝකේ පැවැත්ම අනුව තමයි එයා ග්‍රහණය කරගෙන තියෙන්නේ.
දැන් බලනකොට ඔබට පැහැදිලි ඇති මේ ඇහැ කන දිවනාසය ශරීරය මේක පාවිච්චි කරනකොටම තමයි ඔය කියන දිට්ඨි ආදී සියල්ලම හට අරගෙන තියෙන්නේ. ඊළඟ විශේෂ දේ තමයි අපේ චිත්ත සංතානයන් ඇසුරු කරගෙන. දැන් අපි කතා කළා රූපය පිළිබඳව, වේදනා සංඥා පිළිබඳවත් කතා කළා. ඊළඟට අපිට හම්බ වෙනවා සංඛාරය කියන කාරණාව. චෛමේ භික්කවේ චේතනා කායා කියලා එක බුද්ධ දේශනාවක සඳහන් වෙන්නේ මේ සංඛාර ස්කන්ධය පිළිබඳව දේශනා කරනකොට චේතනා කායවල හයක් පිළිබඳව රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන ආදී වශයෙන් සඳහන් වෙන චේතනා 6. එතකොට මේ සංඛාරය පිළිබඳවත් තියෙනවා අස්සාදයක් සහ අස්සාද දිට්ඨියක්. චේතනාවන් පිළිබඳව කසපහඳුනේ කොහොමද අපි ඒක පැහැදිලි කරන්නේ? චේතනාව එහෙමත් නැතිනම් තව විදිහකින් කියනවා නම් සංස්කාරය පිළිබඳවත් කෙනෙකුට තියෙනවා ආස්වාදයක්. ඒ තමයි සංඛාරම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. යම් කිසි කෙනෙකුට ඒ සංස්කාරය නිසා උපදින සුවක් සොම්නසක් තිබෙනවා නම් අන්න ඒ සුව සොම්නස තමයි එතන තියෙන ආස්වාදයයි කියලා කියන්නේ. ඒ කියන්නේ සංස්කාරය කියන එකේදී ඔබ හිතන්නකො ඔබ පවත්තන චේතනාව කියලා. එතකොට මේ චේතනාව නිසා තමයි ඔබට පවතින ආස්වාදය තියෙන්නේ. සමහර දේවල් පිළිබඳව ඔබ හිතමින් සතුටු වෙන්නට කැමති. අපි බොහොම රළු මට්ටමෙම කතා කළොත් එහෙම දැන් අර හිත ඒ පිළිබඳව දුක් වෙන්නට කැමති. එතකොට ඇතැම් වෙලාවකට ඒ දුකත් සැපයක් විදිහට ගන්න කමක් තියෙනවා. ඒ පිළිබඳව හිත ඉන්න යම් අරමුණු පිළිබඳව කැමැත්තෙන් හිත ඉන්නවා. යම් අරමුණු පිළිබඳව හිතනකොට දුක උපදිනවා. හැබැයි කොච්චර දුක ඉපදුනත් ඒ අරමුණ හිතන්න කැමැත්ත උපදිනවා. ඒ අරමුණ පිළිබඳව කල්පනා කරනවා. එතකොට මෙන්න මේ සංස්කාරයේ අනුව සංස්කාරය කියන දේ නැතිනම් මේ චේතනාව අනුව පවත්තන කෙනෙකුට මනස පවත්තනකොට ඒක අනුව උපදිනවා නම් යම් සැපසහගත බවක් යම් සොම්නස්සහගත ස්වභාවයක් තියෙනවා නම් අන්නේ සංස්කාරය අනුව පවත්තන සැපසහගත සොම්නස්සහගත ස්වභාවය තමයි එහි පවත්නා ආස්වාදය කියලා කියන්නේ. එතකොට ඒ ආස්වාදය ඔහු හිතන්නේ ඔහු දකින්නේ අර මේ සංස්කාරයටම අයිතිව තිබෙන දෙයක් කියලා. නැතිනම් ඒ චේතනාවටම අයිතිව තිබෙන දෙයක් හැටියට තමයි ඔහු කල්පනා කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේම අර චේතනා කායන් හයක් තියෙනවා. එතකොට ඒක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා ගත්ත මේ ධර්මයන් අනුව පවත්තන චේතනා කායන් තිබෙනවා. එතකොට ඒ ධර්මයන් අනුව නැවත නැවත හිත ඉන්නකොට අපේට ඇති වෙන සතුට සොම්නස් සහගත ස්වභාවය කියන දෙයම එතන පවත්වන ආස්වාද චේතනාව ආස්වාදය කියන දේ. ඒ ආස්වාද සහගත සංස්කාරය ඒකට අයිති දෙයක් කියලා හිතනකොට අර හිතන එකට ඇතුළත් කියලා හිතනකොට ඒකේ තියනවා කියලා හිතනකොට ඒකටම කැමැත්තෙන් දැඩිව ඇලෙනකොට ඒක පරාමර්ශණය කරගෙන සිටිනකොට අන්න ඒකට කියනවා අබිනිවේෂ පරාමාස දිට්ඨි කියලා. එතකොට ඒක අපි කරලා තියෙන මොකද්ද? අපි දැඩිව ග්‍රහණය කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒක අල්ලගෙන තියෙන අර හිතන කමට අපි නැවත නැවත ඇලෙමින් හිතන කම පිළිබඳව අපි කැමැත්තෙන් ග්‍රහණය කර ගැනීමක් සිදු කරලා තියෙනවා. අන්න ඒක තමයි සංස්කාරයේ පිළිබඳව පවත්නා අබිනිවේෂ පරාමාස දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ ධර්මයන් කාම භූමියේ සත්‍යයන් හැටියට නැතිනම් කාම භූමිය අනුව ගිය අය හැටියට අපිට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් වලින් තොරව අපිට මේ වේදනාව, මේ සංඥාව, මේ සංස්කාරය කතා කරන්න පුළුවන් කමක් නැහැ. රූප අරූප භූමීන්ට නම් ඒ මට්ටම් අනුව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ධානා චිත්තයන්හි ඇති චෛතසික ධර්මයන් අනුව වෙන වෙනම කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් පොදුවේ මෙතනදී අපි කතා කරන්නේ මේ පුහුදුන් චිත්තසංතානයක කාමාවචර මට්ටමකදී පවතින ආකාරය පිළිබඳව. මොකද ඔබට අදාළ වෙන්නේ බොහෝ විට ඒ භූමිය නිසා. එතකොට අපිට පවතින අදහස තමයි අර රූප සංචේතනාව, සද්ද සංචේතනාව පිළිබඳව ඇති කරගත්ත ආස්වාදය පිළිබඳව ඇති කරගත්ත දිට්ඨිය. ඒකට ආස්වාදය එකක්. ඒ පිළිබඳව ඇති කරගත්ත සංස්කාරයකින් ලැබෙන ආස්වාදය කියන එක එකක්. ඒ අනුව පවත්වන දිට්ඨිය තවත් එකක්. එතකොට ඒ දිට්ඨියයි ආස්වාදයයි දෙකම සංස්කාරය පිළිබඳව පවත්වනකොට නැතිනම් ඒ සංස්කාරයේ ආස්වාදය සහ දිට්ඨිය කියන ඒ කාරණා දෙකම අරගන්නකොට ඒකට කියනවා අස්සාද දිට්ඨි කියලා. එතකොට ඒ ආස්වාද දෘෂ්ටිය භවය අනුව යන දෙයක්. ඒ නිසා මේක භව දිට්ඨි කියලා කියනවා. මොකද ඒ සංස්කාරයේ පවතින දෙයක්. එයාට හිත ඉන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒ අරමුණම තමයි පැවැත්ම කියන දේ සකස් කරලා දෙන්නේ කියන හැඟීම තියෙනවා. ඒ සැපය ආස්වාදය ඇති කරලා දෙන්නේ ඒ සංස්කාරය තුලින්මයි කියන දේ. අන්න ඒ නිසා තමයි ඒ අස්සාද දිට්ඨියත් භව දිට්ඨියක්මයි කියලා දක්වන්නේ.
අරමුණු පිළිබඳව කල්පනා කර කර රස විඳ විඳ ඉන්නවා කියන තැන අස්සාදේ සහ අස්සාද දිට්ඨිය කියන එක වර්ධනය වෙන ආකාරය ඔබට තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන් මේ මනෝලෝකේ ඉන්නවා කියලා කියන කල්පනා කර කර අරමුණු රස විඳ විඳ ඉන්න බවක් තියෙන්නේ. අන්න ඒ වෙලාවට මේ අස්සාද දිට්ඨිය කොච්චර දියුණු වෙනවා ඇද්ද? ඒකයි මේ පංචකාමයන් පිළිබඳව නිරන්තරයෙන් කල්පනා කර කර ඒවා ආස්වාදනය කර කර ඉන්න එක කොයිතරම් භයානකද කියලා බුදු සමය අනුව පැහැදිලි කෙරෙන්නේ. ඉතින් දැන් අපි කතා කළා රූප වේදනා සංඥා සංඛාර කියන කරුණු කිහිපය පිළිබඳව සාකච්ඡා කළා. දැන් මේ අනුව බලනකොට මේ හැම තැනකම තියෙනවනේ හැම තැනක්ම ඇසුරු කරගෙන මේ ආස්වාදයේ තියෙන වගේම අස්සාද දිට්ඨියකුත් පවතිනවා. එතකොට අපි රූපය සහ චෛතසික ධර්ම කියන කොටස දැන් මේ වෙනකොට ආවරණය කරලා තියෙනවා මේ සාකච්ඡාවේදී. කසපහඳුන විඥානය ගැනත් අපිට පැහැදිලි වෙනවා. චිත්තය කියන ධර්මයේ සම්බන්ධයෙන්. හිතත් ආස්වාදයක් ගෙන දෙන ධර්මයක්. හිතකත් ආස්වාදයක් තියෙනවා. ඒ පිළිබඳව දිට්ඨියකුත් තියෙනවා. මොකද්ද මේක පිළිබඳව පැහැදිලි කිරීම? ඒ පිළිබඳව පවත්තන චිත්තය එහෙමත් නැතිනම් දැන් විඥානය අනුවත් කෙනෙකුට පවත්තන ආස්වාද දෘෂ්ටියක් තියෙනවා. ඒක තමයි එතනදී අපි පැහැදිලි කරගන්නට අවශ්‍ය. ඒ කියන්නේ විඥානය කියන විඥානන ලක්ෂණය. ඒකට දැනගන්න ස්වභාවය. විඥානම් පටිච්චුප්පජ්ජති සුඛං සෝමනස්සං කියලා දක්වනවා. විඥානය අසුරු කරගෙන විඥානය නිසා ඇති වෙනවා සැපසහගත බවක් සහ සොම්නස්සහගත බවක්. ගොඩක් වෙලාවට මේ කර්මසහගත විඥානය එහෙම නැතිනම් අපි කැමැති අරමුණක කැමැති සිතක් එතන පවතිනවා. එතකොට ඒ සිත තුළ අපි කැමති විදිහට ඒකේ වින්දනයක් අපි ලබනවා. ඒ කියන්නේ ඔබ දරුවා පිළිබඳව හිතනවා, දරුවා පිළිබඳව කල්පනා කරනකොට ඒ ආදරණීය හැඟීම ඔබට දැනෙනවා. එතකොට එතන පවතින ඒ විඥානන ලක්ෂණය මේක ඇතුළේ මේ හාරගෙන ගිහිල්ලා මේ ඒක චිත්තක්ෂණික ධර්මතා බෙදන්න පුළුවන් තැනක නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට මේ යම් කිසි මට්ටමකින් දරුවා කියන මට්ටමක නැතිනම් දරුවා කියලා අපි හිතේ සතුටු වෙන තැනක ඒ පවත්තන සිත නිසා හටගත්ත සුවක් සොම්නසක් එතන තියෙනවා. ඒ කියන්නේ මේ කාම ධාතුවේ සත්‍යයක් හැටියට ගත්තාම. ඒකට එතන පවත්තන සුවක් සොම්නසක් සැපසහගත බවක් තිබෙනවා නම් අන්න ඒක තමයි ඒ විඥානයේ තියෙන නැතිනම් ඒ සිතේ තියෙන ආස්වාදය කියලා කියන්නේ. එතකොට අපි ඒ සිතටත් කැමතියි. දැන් මේක අපි ස්කන්ධ විදිහට ගත්තොත් එහෙම මේව වෙන් කරන්න බැරි ධර්මනේ. ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මය වෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ එකකට අපි ඇති කරගත්තයි කියලා කියන්නේ ආස්වාද සංඛ්‍යාත දෘෂ්ටියක්. අනික් ධර්මයන්ට නිකම්ම ආස්වාද සංඛ්‍යාත දෘෂ්ටිය ඇති වෙලා තිබෙනවා. ඒක නිකම්ම සිද්ධ වෙන දෙයක්. නමුත් මෙතනදී මේ එක එක ලක්ෂණයන් අනුවයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා මෙතනදී මේ වෙන්ව කතා කරනවා. මෙතන විඥානන ලක්ෂණය දැනගන්නකම. දැනගන්නකමයි කියලා කියනකොට ඔබ දැනගන්නවා මොනවද දැනගන්නේ? ලෝකේ හොඳ දේවල් තියෙනවා කියලා ඔබ දැනගන්නවා. ඔබ කැමති දේවල් තිබෙනවා කියලා ඔබ දැනගන්නවා. ඒ දේවල් තියෙන්නේ රූපවල, සද්දවල, ගන්ධවල, රසවල, ස්පර්ශයන්හි කියලා ඔබ දැනගන්නවා. එතකොට මේ දැන ගැනීම අනුව ඔබ මේ දේවල් වල සතුටටපත් වෙනවා. එතකොට මේ සතුට සුව සොම්නස ආවේ කුමක් නිසාද? අර ඒ දේවල් ගැන ඔබ දැනගත්ත නිසා නැතිනම් ඒ හිත නිසා ඒ පවත්වපු ඒ මානසිකාර්යය සහ හිත නිසා තමයි ඔබට ඒ සුව සොම්නස කියන දේ ඇති උනේ. එතකොට අන්නේ සුව සොම්නස කියන දෙයට කියනවා එතන තියෙන හිතෙහි පවත්නා ආස්වාදයයි කියලා එක. ඒක තමයි විඥානයේ තියෙන ආස්වාදය. ඒ ගැන හිත ඔබට සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඒ ආස්වාදයම විඥාණයට අයිති එහෙම නැතිනම් ඒ හිතට අයිති ඒක කියලා අපි හිතනකොට ඒ එහිම පවතින දෙයක් හැටියට අපි කල්පනා කරනකොට නැවත ඒ හිතම උපද්දමින් අපිට ඒ සැපේ ලබන්නට පුළුවන් කියලා අපිට අදහසක් ඇති වෙනකොට අන්න ඒකට කියනවා දිට්ඨියයි කියලා. එතකොට ඒ අබිනිවේෂ පරාමාස දිට්ඨිය. ඒ කියන්නේ අබිනිවේෂය කියලා කියන්නේ අපි බොහොම ඇලීමෙන් යුක්තව අපි කරපු පරාමර්ශනයක් තියෙනවා. ඇලීමෙන් යුක්තව කරපු දැඩි ග්‍රහණයක් තියෙනවා. අන්නේ අබිනිවේෂ පරාමාසය දිට්ඨියක්. ඒකට ඒ විඥානේ ඒ හිත දැඩිව අල්ලා ගන්නවා. අපි මේකම මේ අරමුණම මේ හිතම සැපයි කියලා. ඒකට මේ හිතම සැපයි කියලා අපි අල්ලගෙන මේ සුවසොම්නසයිති මේකටමයි කියලා අපි හිතනකොට ඒ ඇති කරගත්ත දිට්ඨි සහගත ස්වභාවයයි නියෝජනය වෙන්නේ. ඒකට මේ දිට්ඨි සහගත ස්වභාවය එතන නියෝජනය වෙනකොට ඒකටම කියනවා අපි භව දිට්ඨි කියලා. ඒකට හේතුව තමයි ඒ සැපසහගත ස්වභාවයේ විඥානනේ නැතිනම් විඥානයේ දැනගන්න බව ඇසුරු කරගෙන තියෙනවයි කියලා හිතනකොට ඒ දැනගෙන ඒ පිළිබඳව පවත්නා ඒ ලක්ෂණයට
අපි භවදිට්ඨියයි කියලා කියනවා. මොකද ඒකේ සාස්වතය අනුව ගිහිල්ලා ඒ පවතිනවායයි කියලා ගත්ත සංකල්පනාවක් තමයි එතන ඔහුට තිබෙන්නේ. හැහෙන් රූපයක් දැකලා කනෙන් සද්දයක් අහලා නාසයෙන් ගඳ සුවඳක් විඳලා දිවෙන් රසයක් කයින් ස්පර්ශයක් හිතින් අරමුණක් මෙන්න මේ ටිකත් එක තමයි පුද්ගලයා ජීවත් වෙනවායි කියලා මේ කාරණාව සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ ආයතන ටික අරගෙන යනකොට ඒවයෙන් ආස්වාදයන් ඇති වෙනකොට ඒ පිළිබඳව කොච්චර අපිට ඒ ගැන හැඟීම් දැනීම් අපේ සිතිවිලි කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද විවිධ දෘෂ්ටීන් හට ගන්නවා. මේ පුද්ගලයෙක්ම විඳිනවා පුද්ගලයෙකුගේ වේදනාවක් සත්පුද්ගල ආත්ම භාවයක් නිර්මාණය වෙනවා. මමමයි මේ ආස්වාදනය කරන්න කියන හැඟීමක් ඇති වෙනවා. නැත්නම් මේක අනුන්ගේ කියලා හිතනවා. ඒ පිළිබඳ වෙනත් අදහසුත් ඇති වෙනවා. මේක මේ ආස්වාදයේ පුද්ගලයෙකුට ඇති නැත්නම් ආත්මයක් විඳිනවා කියලා හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ මේ ජීවත් වෙනකොට මේ ඉන්ද්‍රිය පරිහරණය කරනකොට කොච්චර දෘෂ්ටීන් හට ගන්නවද? ආස්වාද මාත්‍රය ආරම්භය කොච්චර දෘෂ්ටීන් හට ගන්නවද? මෙන්න මේ දිට්ඨි පිළිබඳව හොඳ විචක්ෂණ නුවණක් තියෙනවා නම් ඒක ඊටාත්ම වැදගත් වෙන දෙයක්. ඉතින් අපි දැන් මේ කසපහඳුරු මේ දිට්ඨි පිළිබඳව කතා කරනකොට කරුණු 35ක් ගැන කතා කරගෙන ආව මුලින්ම. දැන් මෙහින් කරුණු 5ක් අපි කතා කළේ. අපි ඉතිරි කාරණා 30 සම්බන්ධයෙන් කසපහඳුරු අපි ඉදිරියේදී මේ දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන්. නමුත් සංක්ෂිප්තව හරි ගත්තොත් මොනවද මේ ඉතිරි කාරණා ටික? ඉතිරි කාරණාත් අපිට ඒ කියන්නේ බොහොම විස්තරාත්මකව කතා කරන්න පුළුවන්කම තිබෙනවා. නමුත් අපි සාමාන්‍ය මට්ටමින් අපි කතා කළොත් දැන් ඇස පිළිබඳව අපි ගත්තොත් මේ චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනසං කෙනෙකුට ඇස නිසා ඇති වෙන සුවක් සොම්නසක්. මේ විදිහට ගාහනේ ජීවහාව මේ ආයතන ටික ඔක්කොම චක්කුසෝත ගාහන ජීවහා කාය කියන මේ ආයතන ටිකත් ඊට පස්සේ මන කියන ආයතනයත් මේ නැතිනම් ආයතන 6ම කතා කරනවා. ඒකට ආධ්‍යාත්මික ආයතන 6යි. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා ධම්ම කියලා කතා කරන බාහිර ආයතන 6ක් තියෙනවා. ඊට පස්සේ දැන් කසබන්දන මේ ආයතන 12 සම්බන්ධයෙන්ම අර ස්කන්ධ පංචකය ගැන කතා කරපු විදිහටම විග්‍රහ වෙනවා. විග්‍රහ වෙනවා. ඒ පర్యాయ ඔස්සේම දැන් කෙනෙක් ඇස අභිනන්දනය කරනවා. කෙනෙක් රූපය අභිනන්දනය කරනවා. එතකොට මේ විදිහට මේ ආයතන ටික කෙනෙක් කන අභිනන්දනය කරනවා. කෙනෙක් සද්දය අභිනන්දනය කරනවා. එතකොට ඒ තුල සැපසොම්නස් බව තමයි ඒකේ ආස්වාදයේ. ඒක දැඩිව ග්‍රහණය කරන පරාමර්ශන ස්වභාවය තමයි එතන දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ විදිහට මේ කාරණාවන් වෙන් කරනවා. එතකොට ඇස ඇති බවට හම්බෙන ඇස පවත්නා බවට එහි ආස්වාදයේ පවතින බවට කෙනෙක් හිතනවා නම් අන්න ඒක තමයි එතනදී භව දිට්ඨියයි කියලා කියන්නේ. එතකොට රූපේ තියෙනවා කියලා රූපේ පවතිනවා පවතින රූපය ආස්වාදයේ තියෙනවා කියලා ඇති කරගත්ත යම් දිට්ඨියක් තියෙනවා නම් ඒකටම තමයි අස්සාද දිට්ඨි කියලාත් කියනවා. ඒකටම භව දිට්ඨි කියලාත් කියනවා. එතකොට කන තිබෙනවා කියලා කෙනෙකුට කන පැත්තෙන් ආස්වාදයක් තිබෙනවා නම් ඒ ආස්වාදයේ පවතින දෙයක් හැටියට තියෙන යම් දිට්ඨියක් ග්‍රහණය කර ගැනීමක් තියෙනවා නම් ඒක අස්සාද දිට්ඨිය වෙනවා වගේ මේ පැවැත්ම අනුව ගියපු භව දිට්ඨිය බවටත්පත් වෙනවා. එතකොට ඒ භව දිට්ඨිය එක වෙනවා වගේම ඒක අනුරූපව අපිට සම්පූර්ණම ලෝකේ පැවැත්ම කියන දේ ගොඩනගෙන ආකාරය පිළිබඳ තේරුම් ගන්නට අවශ්‍යයි. කියන්නේ ඇහැ පැත්තෙන්, කන පැත්තෙන්, නාසය පැත්තෙන් අපිට මේ ලෝකයේම පවතින දෙයක් හැටියට ගොඩනැගිලා තියෙන ආකාරය. එතකොට ඒ සුව සොම්නස් බව ආස්වාදයයි. ඒ වගේම ඒ සුව සොම්නස් බව ඒ ආයතනයන්ට ඒ දේවල් වලට අයිති කියලා හිතන කමට කියනවා දිට්ඨි සහගත ස්වභාවය කියලා. එතකොට මේ ආස්වාද දිට්ඨිය ඒක පැවැත්ම අනුව පවත්නා නිසාම ඒකටම භව දිට්ඨියයි කියලා හඳුන්වනවා. එතකොට එතන ආධ්‍යාත්මික ආයතන 6ක් සහ බාහිර ආයතන 6ක් තිබෙනවා. ඊට පස්සේ විඥානනයේ පැත්තෙන් අරගත්තාම දැනගන්න ලක්ෂණය අපිට තවත් 6කින් කතා කරන්නට පුළුවන්. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. ඒකත් අර විදිහටම මේ දේ පිළිබඳව ඇති කරගන්න ආස්වාද දෘෂ්ටියක් තියෙනවා. දැන් අනාථපිණ්ඩික වාද සූත්‍රයේදී අර ගැහැවිය ඔබේ සිතට චක්කු විඥානය ඇසුරු නොවේවා කියලා අවවාද දුන්නා වගේ කෙනෙකුට චක්කු විඥානය ඇසුරු කරමින් සෝත විඥානය ඇසුරු කරමින් ඇතිවෙන ආස්වාද දෘෂ්ටීන් තිබෙනවා. ඒකට ආස්වාද දෘෂ්ටි කියලා එතන චක්කු විඥානය කියලා වෙනමම ඔහු සිතක් වශයෙන් එය අරමුණු නොකලද අර ධර්ම විශේෂෙහි පොදුවේ පවත්වලා තිබෙන වැරදි දැකීම අපි එතනදී ගන්න. කියන්නේ දැන් අපි උදාහරණයක් කිව්වොත් එහෙම යම්කිසි කෙනෙක් වරදක් කළාම මුළු සමස්ත සංස්ථාවටම හි දෝෂාරෝපණය ඉල්ල වෙන්නේ.
දැන් එක සමහර විට වරදක් කරන්නේ එක හාමුදුරු කෙනෙක්. හැබැයි හාමුදුරු කියන පිරිස මෙහෙමයි කියලා තමයි සමාජය තුළ විවේචනයට ලක් කරන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදිත් තියෙන්නේ. කෙනෙක් පේන රූපය අනුව තමයි ආස්වාද දෘෂ්ටිය ගොඩනගා ගන්න. හැබැයි ඒ රූපය පිළිබඳ ආස්වාද දෘෂ්ටිය ගොඩනගා ගන්න තැන එයාට ඇස පිළිබඳවත් පැවතිලා තියෙනවා. ඒ අනුව දැනගත්ත හිත අනුවත් පැවතිලා තියෙනවා ආස්වාද දෘෂ්ටිය. ඉතින් ඒක බෙදමින් කතා කරන්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ නිසා චක්කු විඥානය අනුවත් කෙනෙකුට ආස්වාද දෘෂ්ටිය තිබෙනවා. එතකොට එතන විඥාන 6යි. ඊට පස්සේ ඒ ස්පර්ශයේ පැත්තෙන් අරගෙන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන ජීවහා කාය මනෝ සම්පස්ස කියන ස්පර්ශයෙන් 6ක් අපිට කතා කරන්න පුළුවන්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනා 6ක් තිබෙනවා. මෙන්න මේ ධර්ම විශේෂයි කෙනෙක් ආස්වාදය ඇති කරගන්නවා නම් අන්න ඒකට කියනවා, ඒ කියන්නේ සුවසොම්නස විඳින බව තියෙනවා නම් ඒකට කියනවා ආස්වාදය කියලා. මේ දේවල් පිළිබඳව පවත්වන ආස්වාදයේ වෙන එකක්, දිට්ඨිය වෙන එකක්, දෙකම එකතු වෙලා ආස්වාද දිට්ඨිය ගොඩ නැගෙනවා. ඒකම භව දිට්ඨිය බවට පත් වෙනවා. මේ විදිහට අපිට ඔක්කොම 35 ආකාරයකින් මේ ආස්වාද දිට්ඨිය කතා කරන්නට පුළුවන්. ඒකම භව දිට්ඨිය වෙන විදිහට. ඉතින් ජීවත් වෙන්නට ගියාට පස්සේ කොයිතරම් පරිස්සමෙන් ජීවත් වෙන්න වෙනවද මේ හිත ආරක්ෂා කරගන්නවා කියන කරුණත් සම්බන්ධයෙන් විශේෂයෙන් බෞද්ධ පින්වත් ඔබට නිවන් මඟ ගමන් කරනවා කියනකොට ඔබට එකපාරටම කල්පනා වෙන්නේ මේ ආසාව අඩු කරගන්නට ඕන. නැත්තම් ද්වේෂය පාලනය කරගන්නට ඕන. මෙන්න මේවට තමයි විශේෂයෙන් අවධානය යොමු වෙන්නේ. නමුත් ඒ අතර තවත් සුවිශේෂී අවධානය යොමු විය යුතුම කරුණක් තමයි දිට්ඨිය කියන කාරණාව. ඔබට මතක ඇති සෝවාන් ඵලය පිළිබඳව කතා කරනකොට අපි කතා කරනවා ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය පිළිබඳව. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන තැනක් මෙතන. ඉතින් මේ දිට්ඨිය කියන එක ඒ තරම් ඔබේ අවධානයට ගත යුතු ධර්මයක් ප්‍රහාණය කිරීම සඳහා. ඒ නිසා ඔබට ඉතාමත් වැදගත් වේවි මේ දහම් කරුණු පිළිබඳව නැවත නැවත සොයාගන්න එක. ඔබේ නිවන් මාර්ගට මම හිතන්නේ අතිශය වැදගත් දහම් කරුණු රාශියක් අපේ ගෞරවනීය කසප හාමුදුරන් වහන්සේ විසින් පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් අදට කාල වේලාව අවසන් තියෙන නිසා අපිට සාකච්ඡා මණ්ඩපය නිමා කිරීමට සිද්ධ වෙනවා. අද මේ උත්තරීතර දහම් කරුණු ඔබට පැහැදිලි කිරීම නිමිත්තෙන් වැඩම වදාළ ගෞරවනීය රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේට අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කර සිටිනවා. දායකත්වයෙන් කටයුතු කරන සෑම සිළු දෙනාටත් සදේවක ලෝකයාටත් දෙලොව ශාන්තිය පිණිසත් ලෞතුරු ශාන්තිය පිණිසත් මේ පිං හේතු වාසනා පාරමී වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.